එතන මේ තාපමිතියේදී අපි කතා කරන්නේ අන්නේ තාපය මනින්න භාවිතා කරන ක්‍රම ගැන. එතකොට ඕනම වස්තුවක් ගත්තම ඒ වස්තුව තාපය උරාගත්තම අපි හිතමු මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා කියලා. තාපය උරාගත්තම ඒ වස්තුවට වෙන්න පුළුවන් සිදුවීම් දෙකක් තියෙනවා. පළවෙනි සිදුවීම තමයි තාපය උරාගත්තම නැත්නම් තාපය ලබා දුන්නම මේ වස්තුව උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එතන මේකේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වීම මගින් තමයි ප්‍රසාරණය වෙන්නේ. ඒතර දැන් අපි ප්‍රසාරණය ගැන නෙවෙයි මේකේ කතා කරන්නේ උෂ්ණත්වය වෙනස් වීම ගැන. ඒතර යම් උෂ්ණත්වයක තියෙන වස්තුවක් තියෙනවා. එයාට තාපය ලබා දුන්නම මොකද වෙන්නේ? එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. තියෙන තාපය ඉවත් කරොත් එහෙම උෂ්ණත්වය අඩු වෙනවා. ඒතර තාපයට අපි කියන්නේ heat කියලා. ඒකේ පළවෙනි අගුරෙන් තමයි සාමාන්‍ය සම්මත ආකාරයෙන් තාපය නිරූපණය කරන්නේ. සාමාන්‍යයෙන් අපි ලෝකල් වලදී නම් Q කියලා පාවිච්චි කරනවා. නමුත් ඒකේ සම්මතම එකකේ අන්තර්ජාතික එකකේ මේ සංකේත ක්‍රමය H විදිහට තමයි ගන්නේ. එතකොට H කියලා තාපයක් මෙයාට ලබා දුන්නම මෙයාගේ උෂ්ණත්වය වෙනස් වීමකට භාජනය වෙනවා. එතකොට මේකේ සිදුවෙන උෂ්ණත්ව වෙනස් වීම හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි CT මගින් හොයන්න පුළුවන්. මේක ඕගොල්ලන් දන්නවා. තාපය හොයන්න පුළුවන් එක ක්‍රමයක්. heat එක හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි CT. C කියන්නේ තාප ධාරිතාව. එතකොට මුළු වස්තුවේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය තමයි තාප ධාරිතාව කියලා කියන්නේ. එතකොට මුළු වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් නංවන්න T ඕන නම් T වලින් නංවන්න CT කියලා අපි දානවා. මොකද්ද මේ T කියන්නේ? එතකොට මේ උෂ්ණත්ව වෙනස. ඒක වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරන්න ඕන. ඒ අනුව මේකෙදි T2 ඍණ T1 කියලා තමයි ගන්න වෙන්නේ. තාපය ලබා දුන්නම උෂ්ණත්වය වැඩි වෙන නිසා T2 වලගේ තමයි වැඩි වෙන්නේ. එතන මේ තියෙන්නේ තාප ධාරිතාව. තාප ධාරිතාව හැමතිස්සෙම දාන්නේ මුළු වස්තුවම ගැන කියලා තිබුණා. මුළු වස්තුවම සලකලා තමයි තාප ධාරිතාව නිරූපණය කරන්නේ. හැබැයි යම් ද්‍රව්‍යයක අපි මේ වගේ උෂ්ණත්ව වෙනසක් සිදුවීම ගත්තොත් අපිට ඒ ද්‍රව්‍යයේ හැමතිස්සෙම එකම ප්‍රමාණය දෙන්නේ නැහනේ. වෙනස් ප්‍රමාණ දෙන්න. ඒ කියන්නේ ස්කන්ධය දෙනවා. මෙයාගේ ස්කන්ධය අපි හිතමු M කියලා. ස්කන්ධයට සාපේක්ෂව තමයි අපි බලන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් කැලොරිමීටරය ගත්තොත් එimhe කැලොරිමීටරයට විශිෂ්ට තාප ධාරිතාව දුන්නත් තාප ධාරිතාව දුන්නත් දෙකම එකයි. මොකද කැලොරිමීටරය කිව්වම අපි පරීක්ෂණයේ යොදා ගන්න කැලොරිමීටරේ ස්කන්ධය නිශ්චිතයි. එහෙනම් මුළු වස්තුවම සලකලා 1 සෙල්සියස් එකකින් ඉහළ නංවන අවශ්‍ය තාප ප්‍රමාණය දන්නවනම් කොච්චර උෂ්ණත්වය වැඩි වුණාද කියලා බලලා ඒක ලබාගත් තාපේ නැත්නම් පිට කරපු තාපේ හොයාගන්න පුළුවන්. හැබැයි අපි හිතමු කැලොරිමීටරේ ජලය දානවා. ඒ ජලය දානකොට ජලය නිශ්චිත ප්‍රමාණයක් වෙන්නේ නැහැ. සැරෙන් සැරේ දාන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්. එතකොට යම් ද්‍රව්‍යයක හොයනකොට තාප ප්‍රමාණය හොයාගන්න අපි සාමාන්‍යයෙන් මේ තාප ධාරිතාව තියෙන සමීකරණය නෙවෙයි පාවිච්චි කරන්නේ. විශිෂ්ට තාප ධාරිතාව තියෙන සමීකරණය. ms θ. මේකත් C කියලා මම පාවිච්චි කරනවා. කැපිටල් C සිම්පල් C වෙන විදිහට. නමුත් ඒකෙත් නිවැරදිම සංකේතය තමයි S. ඇයි C කියන්නේ heat capacity. තාප ධාරිතාව. ඒක capacity නේ. C වලින් එන්නේ. මේක විශිෂ්ට තාප ධාරිතාව. specific heat capacity. එතකොට ඒකට වෙනස් නමක් තිබුණොත් අපිට ලේසි හඳුනගන්න. එකම අකුරු පාවිච්චි කරාම වර්ධිනවා. ඒක සම්මත ක්‍රමය C නෙවෙයි S. S එකෙන් තමයි ඒක නිරූපණය කරන්නේ. specific heat capacity කියන එක. නිසා C theta ms theta කියලා මත තියාගත්තම ලේසි.
T කියන්නේ තාපදාරිතාව, S කියන්නේ විශිෂ්ට තාපදාරිතාව. විශිෂ්ට තාපදාරිතාව කිව්වම අපි මෙතනදී ස්කන්ධයක් සලකනවා. ඒ කියන්නේ ඒකක කිලෝග්‍රෑම් එක. නැත්නම් ඒකක ස්කන්ධයක් නැත්නම් 1 කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. උෂ්ණත්වය ඒකක එකකින් නැත්නම් සෙල්සියස් එකකින් නැත්නම් කෙල්වින් එකකින්. ඉහළ නැංවීම සඳහා අවශ්‍යතාව ප්‍රමාණය අපි කියනවා P දාදා විශිෂ්ට තාපදාරිතාව. මේවා ඕලෙවල් කාලේදී ඔයගොල්ලෝ ඉගෙන දෙනවා. ජලයේ වීතාදා කියන්නේ විශිෂ්ට තාපදාරිතාව 4200යි. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට නැත්නම් කෙල්විනයට. ඉතින් මේ තියෙන්නේ ප්‍රධානම සමීකරණ දෙක. යම් වස්තුවකට තාපය සැපෙව්වම එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. අන්නේ උෂ්ණත්වය වැඩි වීම හොයාගන්න අපි පාවිච්චි කරන සමීකරණ දෙකක්. එකක් තමයි H සමානයි C θ. C කියන්නේ තාපදාරිතාව. මුළු වස්තුවම සලකලා තමයි තාපදාරිතාවක් නිරූපණය කරන්නේ. එතකොට ඒකක උෂ්ණත්වයකට C නම් θ වලට C θ වෙනවා. ඒකෙන් තමයි C θ හැදෙන්නේ. යම් ද්‍රව්‍යයක් සැලකුවොත් එයාගේ ස්කන්ධයක් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මුළු වස්තුවම සලකලා ඒ ද්‍රව්‍යයේ සම්පූර්ණ ප්‍රමාණයම සලකලා තාපදාරිතාව මැනීම ප්‍රායෝගික නැහැ. ස්කන්ධය වෙනස් වෙයි හැකි නිසා. ඒ නිසා ස්කන්ධය සමග වෙනස් වන ලක්ෂණය තමයි අපි කියන්නේ වීතාදා විශිෂ්ට තාපදාරිතාව. විශිෂ්ට තාපදාරිතාව දීලා තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ කිලෝ එකකට සෙල්සියස් එකකට කොච්චරද කියන එකයි තාපය. එහෙනම් m වලට සහ θ වලට කොච්චරද කියලා බලන්න. m වලිනුයි θ වලිනුයි වැඩි කරනවා. ඒතර ms θ කියන්නේ m ස්කන්ධයක් θ උෂ්ණත්වයකින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය කියන එකයි. ඒක ඔන්න ඔය ප්‍රධාන ආකාර දෙක දැනගන්න ඕනේ. ඒතර තාපදාරිතාව හරි විශිෂ්ට තාපදාරිතාව හරි යම් ද්‍රව්‍යයක වැඩි නම් ඒකෙන් අදහස් කරන්නේ ඒ ද්‍රව්‍ය රත් කරන්න නැත්නම් ඒ ද්‍රව්‍ය උෂ්ණත්වය වැඩි කරන්න ලොකු තාපයක් ලබා දෙන්න ඕන කියන එකයි. ලේසියෙන් එයාව උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් මට්ටමට ගන්න බෑ. ඒකට විශාල තාප ප්‍රමාණයක් දෙන්න ඕන කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. යම් ද්‍රව්‍යයක වීතාදා අඩුයි නම් නැත්නම් තාපදාරිතාව අඩුයි නම් ඒකෙන් අදහස් කරන්නේ එයාට පොඩි තාපයක් දුන්නත් කුඩා තාප ප්‍රමාණයක් ලබා දුන්නත් උෂ්ණත්වය වැඩියෙන් ඉහළ යනවා කියන එකයි. එතකොට උෂ්ණත්ව මානවලදී අපිට ඕන වෙන්නේ උෂ්ණත්වය ඉක්මනින් ඉහළ නංවන්න. පැහැදිලිව පෙන්වා ගන්න. ඒ වගේම තාපය උරා ගන්න ප්‍රමාණය අඩු වෙන්නේ. එහෙනම් උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක. ඒ උෂ්ණත්ව මානවල භාවිතා කරන ද්‍රව්‍ය වලට කියන උෂ්ණත්ව මිතික ගුණය කියලා. ඒ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක් ගත්තොත් ඒ ද්‍රව්‍යයක වීතාදා හෝ තාපදාරිතාව අඩු වෙන්න ඕන. ඒතර තමයි වැඩි ප්‍රමාණයක් කුඩා උෂ්ණත්වයකට උනත් වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. අපි කියන එකට සංවේදීතාවය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක මෙතනදී වැදගත් වෙනවා. තාපදාරිතාව හෝ විශිෂ්ට තාපදාරිතාව අඩු වුණොත් තමයි සංවේදීතාවය වැඩි වෙන්නේ උෂ්ණත්ව මානවල. එතකොට තාපදාරිතාව විශිෂ්ට තාපදාරිතාව කියන ගුණාංග දෙක අපි දැනගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි අපි යම් වස්තුවකට දුන්නොත් තාපය උෂ්ණත්වය වැඩි වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ද්‍රව්‍යයකට තාපය දුන්නට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හැබැයි තාපය උරා ගන්නවා. අපි කියනවා එතකොට එයාට වෙන්නේ එයාගේ පදාර්ථයේ අවස්ථාව වෙනස් වෙනවා කියලා. එයාගේ පදාර්ථයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඝනයක් නම් තියෙන්නේ ද්‍රවයක් බවට පත් වෙනවා. පදාර්ථයේ ස්වභාවය, පදාර්ථයේ අවස්ථාව වෙනස් වෙනවා. ඝනයක් නම් ද්‍රවයක් වෙනවා. ද්‍රවයක් නම් වායුවක් වෙනවා. වායුවක් නම් අපෝ ද්‍රවයක් වෙනවා. ද්‍රවයක් නම් අපෝ ඝනයක් වෙනවා. අන්න ඒ වගේ මොන හරි එයාගේ භෞතික අවස්ථාව වෙනස් වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි දාන සූත්‍රය තමයි H සමානයි ml. තාප ප්‍රමාණය හොයාගන්න. මෙතනදී කොච්චර තාප ප්‍රමාණය උරාගත්තද කියලා හොයාගන්න අපිට පුළුවන් ml දාන්න. m කියන්නේ
ස්කන්ධය L කියන්නේ විශිෂ්ට ගුප්ත තාපය. මොකද විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් උෂ්ණත්ව වෙනසකින් තොරව පදාර්ථයේ වෙනසක් සිදු කිරීමට අවශ්‍ය තව ප්‍රමාණය. නැත්නම් භෞතික අවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය තව ප්‍රමාණය. ඒතර කිලෝ එකකට L යනවා නම් M වලට බලන්න ml ගන්න ඕනේ. ඒතර මේකේ පදාර්ථයේ අවස්ථාව වෙනස් වීම සලකලා තමයි දාන්නේ. ඒක නිසා අපි මේකට කියනවා ගුප්ත තාපය කියලා. ගුප්තයි කියලා කියන්නේ මේ තාපය උරාගත්තට උණ දෙයක් නෑ වගේ. දුන්න තාපය හැංගිලා ගියා වගේ. අවස්ථාවක් බාහිර නෙවෙයි. ඇයි පදාර්ථයේ අවස්ථාව වෙනස් වෙනවා තමයි. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති නිසා අපි එහෙම කියන්නේ. එතකොට සෙල්සියස් අංශක බිඳුවේ අයිස් නම් තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලය බවට පත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණයට තමයි අපි කියන්නේ ජලයේ අයිස් වල විශිෂ්ට ගුප්ත තාපය නැත්නම් ඒකට අදාළ සම්පූර්ණ තාපය අපි කියනවා ගුප්ත තාපය කියන්නේ. විශිෂ්ට ගුප්ත තාපය නම් කිලෝ එකක් සලකනවා. සම්පූර්ණ වස්තුම සලකුවොත් විශිෂ්ට ගුප්ත තාපය බවට පත් වෙනවා. එම්වලින් වැඩි කරනවා. ඔන්න ප්‍රධානම ආකාර දෙක තාප මිතියේ තියෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි අපි මූලිකවම දැනගන්න ඕනේ. H සමානයි CD තාපධාරිතාව, විශිෂ්ට තාපධාරිතාව H සමානයි MS ඒ වගේම ගුප්ත තාපය H සමානයි MS. යම් වස්තුවක් තියෙනවා කියලා හිතන්න. අපි හිතමු අයිස් කියලා. මේ අයිස් අපිට පුළුවන් ද්‍රව කරන්න. ජලය බවට පත් කරන්න. ඒ වගේම එහෙම තියෙන ජලය අපිට පුළුවන් වාෂ්ප බවට පත් කරන්න. යම් වාජනයක අඩංගු වාෂ්ප කියලා හිතමුකෝ. ඊට පස්සේ වාෂ්ප පුළුවන් නැවත ද්‍රව කරන්න, ජලය බවට පත් කරන්න. ඒ ජලය පුළුවන් නැවත අයිස් කරන්න. ද්‍රවය ඝන බවට පත් කරන්න පුළුවන්. ඔන්න ඔය තියෙන ක්‍රියාවලියන් වලට නම් කියනවා. ඒ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. පළවෙනි එක ඝන ද්‍රව්‍යයක් දිය වෙනවට අපි කියනවා අයිස් නම් මේ තියෙන්නේ ජලය බවට පත් වෙනවට කියනවා විලයනය වෙනවා කියලා. අයිස් විලයනය වෙයි. අයිස් විලයනය වෙලා නැත්නම් ඝනය විලයනය වෙලා තමයි ද්‍රවයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ ද්‍රවයේ බවට පත් වන ද්‍රව්‍ය වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප වෙනවට කියනවා වාෂ්පීකරණය කියලා. වාෂ්පීකරණයයි වාෂ්පීභවනයයි දෙකක්. වාෂ්පීකරණය කියලා කියන්නේ එයාගේ තාපාංකය. තාපාංකය කියන්නේ එයා උෂ්ණත්ව වෙනසකින් තොරව. උෂ්ණත්ව වෙනසකින් තොරව භෞතික අවස්ථාව නැත්නම් ද්‍රවය වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය. නැත්නම් වාෂ්ප බවට පත්වීම අපි කියන වාෂ්පීකරණය කියලා. වාෂ්පීභවනය කියලා කියන්නේ එහෙම නෙවෙයි. වාෂ්පීභවනය කිව්වම වාෂ්පීභවනයේදී වෙන්නේ ඕනෑම උෂ්ණත්වයකදී යම් ද්‍රවයක වායුව සමග ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයෙන් මේ අංශු වලට ද්‍රව අංශු වලට වායු කලාපයට පිවිසෙන්න හැකියාව තියෙනවා. අන්න එහෙම පිවිසීම අපි කියනවා වාෂ්පීභවනය කියලා. වාෂ්පීකරණය වෙන්නේ තාපාංකයේදී විතරයි. ඒ කියන්නේ වතුර නටනවා කියන්නේ
එතකොට වාෂ්ප වෙනවනේ. අන්න ඒක තමයි වාෂ්පීකරණය කියන්නේ. හැබැයි ජලය වාෂ්ප වෙන්නේ ඒ වෙලාව විතර නෙවෙයි. මුහුදු ජලය ඕනම වෙලාවක වාෂ්ප වෙවි තියෙනවා. සාමාන්‍ය උෂ්ණත්වයේදී වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා මොකද වෙන්නේ? ඒවෙන් තමයි වලාකුළු හැදිලා මේ වැස්ස වෙන්නේ. වැසිලා වෙන්නේ. එතකොට එතනදී සිදු වෙන්නේ වාෂ්පී බවන. ඕනෑම උෂ්ණත්වයකදී ද්‍රවයක් වාෂ්ප කලාපයට පිවිසීමට අපි කියනවා වාෂ්පී බවනය කියන්නේ. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. වාෂ්පීකරණය කියන්නේ තාපාංගයේදී සිදුවෙන එකක්. ඒතර ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවට අපි කියනවා වාෂ්පීකරණය. ඊට පස්සේ මේ වාෂ්ප ටික ජල වාෂ්ප ටික ජලයේ බවට පත් වෙනවට අපි කියනවා ඝනීභවණය වෙනවා කියලා. ඝනීභවණය කියලා මේකට කියන්නේ. ඝනීභවණය. එතකොට ඕනම ද්‍රවය වාෂ්පයක් නැත්නම් වායුවක් එයාගේ ද්‍රවය බවට පත් වීමේ සිදුවීම අපි කියනවා ඝනීභවණය කියලා. ඒක ඝනීභවණය වෙච්ච මේ ද්‍රවය මේ වගේ ඝණයක් බවට පත් වෙන අවස්ථාවට අපි කියනවා කොහොම ජලය නම් අයිස් බවට පත් වෙන නැත්නම් හිම බවට පත් වෙන යන ක්‍රියාවලියට කියනවා හිමායනය කියලා. ඔන්න ඔය නම් ටික අවශ්‍ය වෙනවා අපිට සමහර ප්‍රශ්නවලදී මේ නමුත් එක්ක තමයි දෙන්නේ. ජලයේ හිමායනයේ විශිෂ්ට ගුප්තතාවය. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. ඒ වගේම වාෂ්පවල ජල වාෂ්පවල ඝනීභවණය වීමේ විශිෂ්ට ගුප්තතාවය. ඔන්න වගේ කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ කරුණු ටික ඕන වෙනවා. ඒතර මේකේ අවශ්‍ය දෙයක් ඔයගොල්ලන්ට සටහන් කරගන්න මේ ටික තමයි මූලිකවම අපි දැනගත යුතු ප්‍රධාන කාරණා ටික. මූලික සිද්ධාන්තය යටතේ. H සමානයි CT ට H සමානයි MST ට වලින් පුළුවන් අපිට උෂ්ණත්ව වෙනස් වීමක් සඳහා තාප ප්‍රමාණය හොයන්න. H සමානයි ml වලින් පුළුවන් ගුප්තතාවයක් හොයන්න. ඒ වගේම මේ ගුප්තතාවයේ අවස්ථා හතරක් තියෙනවා. විලයනය, වාෂ්පීකරණය, ඝනීභවණය සහ හිමායනය කියන. ඒ ටික දැනගන්න ඕන. right. ඊළඟට අපි යනවා මේ ගුප්තතාවයේම තවත් එක අවස්ථාවක් ගැන බලන්න. මේ තියෙනවා අයිස්. සෙල්සියස් අංශක 20 විතර අයිස් තියෙනවා කියලා හිතමු. මේ අයිස් වලට දිගටම තාපය ලබා දෙනවා. තාපය ලබා දුන්නා මුලින්ම මෙයා වෙන්නේ සෙල්සියස් අංශක 0 අයිස් බවට පත් වෙනවා. මේ දෙන්නේ බිඳුවේ අයිස්. තවදුරටත් තාපය දුන්නොත් එහෙම මෙයා සෙල්සියස් අංශක 0ෙම තියෙන ජලය බවට පත් වෙනවා. හැබැයි සෙල්සියස් අංශක 0. තවත් තාපය දුන්නොත් එහෙම මෙයා උෂ්ණත්වය වැඩි වෙලා මොකද වෙන්නේ? වාෂ්ප වෙන්න ඔන්න මෙන්න දියන ජලයේ බවට පත් වෙනවා. අවදුරටත් තාපය ලැබෙවොත් මෙයා වාෂ්ප වෙනවා. හැබැයි සෙල්සියස් 100ම. සෙල්සියස් 100ම තියෙන වාෂ්ප බවට පත් වෙනවා. අවදුරටත් තාපය ලැබෙවොත් සෙල්සියස් අපි හිතමු 120ක වගේ වාෂ්ප බවටම පත් වෙමින් උෂ්ණත්වය වැඩි වෙනවා. යම් ද්‍රවයක් ඝනයක් ඕනම වස්තුවක් තාපයේ කැපීමේදී තාපයේ ඉවත් කිරීමේදී මේ ක්‍රියාවලිය වලට භාජනය වෙනවා. ඒතර මෙන්න මේ අවස්ථාව සඳහා අපිට පුළුවන් තාපය හොයාගන්න MST ට දාන්න. ඒ උෂ්ණත්ව වෙනසක් තියෙනවා.
මේ අවස්ථාවට අපිට පුළුවන් දාන්න ml කියලා. මොකද උෂ්ණත්ව වෙනසක් නැහැ. ගුප්ත තාපයක් තියෙනවා. මෙතන නැවත උෂ්ණත්ව වෙනසක් තියෙනවා. ඒකට දාන්න පුළුවන් ms කියලා. මෙතන ආපහු උෂ්ණත්ව වෙනසක් නැහැ. ගුප්ත තාපයක් තියෙනවා. ml දාන්න පුළුවන්. මෙතන ආපහු උෂ්ණත්ව වෙනසක් තියෙනවා. එහෙනම් ms එක දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් දුන්නම අපිට මෙන්න මේ වගේ හැම අතරමැද අවස්ථාවක්ම සලකලා උෂ්ණත්වයේ වැඩිවීමකදී ms එක උෂ්ණත්වයේ වැඩිවීමකින් තොරව සිදුවන අවස්ථා විපර්යාසයකදී ml දාලා ඒ ඔක්කොම තාප ප්‍රමාණය එකතු කරාම මේ ඍණ 20 තියෙන අයිස් ටික 120 තියෙන වාෂ්ප බවට පත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. එතකොට මේ සිදුවීම අපි ප්‍රස්ථාරගත කරමු. ඒක අක්ෂයකට දානවා යොදන ලබා දෙන තාප ප්‍රමාණය. අනිත් අක්ෂයට දානවා උෂ්ණත්වයේ වෙනස. දාලා අපි ප්‍රස්ථාරයක් හැන්දොත් අපිට පුළුවන් මේක සිදුවීම ගන්න. මේ විදිහට. මේ උෂ්ණත්වය මේ තියෙන අවශ්‍ය තාප ප්‍රමාණය. ලබා දෙන තාප ප්‍රමාණය. එතකොට මේ ආරම්භයේදී ඍණ 20 තියෙන අයිස් ටික මේක ඍණ අක්ෂයට අඳින්න. ඍණ 20 තියෙන අයිස් ටික බිඳුවේ තියෙන අයිස් බවට පත් වෙනවා මොලේ. ඒකේ තියෙන සාමාන්‍ය උෂ්ණත්ව වෙනස් වීමක්. ඒ වෙනස් වීම අපිට පුළුවන් මේකේ ඍණ 20න් පටන් අරන් බිඳුවට එනවා කියලා අඳින්න. ඔන්න ඍණ 20 තියෙන අයිස් ටික බිඳුවේ අයිස් බවට පත් වුණා. මෙතන උෂ්ණත්වය ඍණ 20 නිරූපණය කරනවා. මේක මාරු කරලා මේක දාමු. මෙයාට තාප ප්‍රමාණය දාලා මේ පැත්තට උෂ්ණත්වය දාමු. එන්න තාප ප්‍රමාණය වැඩි කරන් යන්න බෑ. ඒ යන උෂ්ණත්වය වෙනස් වෙයි. ওই විදිහට යනවා. ඊළඟට සෙල්සියස් 20 දී මොකද වෙන්නේ? බිඳුවේදී මොකද වෙන්නේ? බිඳුවේ තියෙන අයිස් ටික ජලය බවට පත් වෙනවා. හැබැයි උෂ්ණත්වය බිඳුවම. ඒක ගුප්ත තාපයක් යනවා. ඒකේ ගුප්ත තාපයක් නිරූපණය කරනවා. එතකොට මේක දිගේම තමයි මෙයාගේ තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඊළඟට නැවත උෂ්ණත්වය වැඩි වෙනවා. නැවත උෂ්ණත්වය වැඩි වෙනවා 100 දක්වා. එතකොට අපිට පුළුවන් ඒක නිරූපණය කරන්න. මෙතනින් පටන් ගන්න උෂ්ණත්වය 100 දක්වා වැඩි වෙනවා. ඊට පස්සේ ආපහු ගුප්ත තාපයක් තියෙන උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ලබා දිය යුතු තාප ප්‍රමාණය වැඩි වෙනවා. ආපහු මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. මේ ආනත රේඛාවලින් නිරූපණය කරන්නේ ms ට දාන්න ඕන අවස්ථාව. x අක්ෂයට සමාන්තර රේඛාවලින් නිරූපණය වෙන්නේ ගුප්ත තාපයේ තියෙන අවස්ථාව. උෂ්ණත්ව වෙනසකින් තොරව වස්තුර තාපය ලබා දෙනකොට සිදුවන අවස්ථාව විපර්යාසයන් තමයි ඒකේ නිරූපණය කරන්නේ. ඔන්න ඔය වගේ අපිට මේ වගේ යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය සහ භෞතික අවස්ථා වෙනස් වීම සලකලා එහෙම ප්‍රස්තාරයක් අදිනකොට මේ ගැන තේරුම් ගන්න ඕනේ. හැමතිස්සෙම මේ අයිස් වල ගත්තම තියෙන විශිෂ්ට තාපධාරිතාව ජලයේ තියෙන විශිෂ්ට තාපධාරිතාවට සමාන වෙන්නේ නැහැ. වාෂ්ප වල තියෙන විශිෂ්ට තාපධාරිතාවට සමාන වෙන්නේ නැහැ. වෙනස් වගයන් තියෙනවා. ගුප්ත තාපයක් තියෙනවා. විශිෂ්ට ගුප්ත තාපයක් වෙනස් වගයන් තියෙනවා.
සමාන වෙන්නේ නැහැ. හරි. එහෙනම් මම හිතන්නේ ඔයගලන්ට මේ ටික ගැන පැහැදිලි ඇති. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මේ සම්බන්ධ. ඉන්න බැරි නම් මේ chat එකට දැම්මත් හරි. හරි. එහෙනම් අපි යනවා මේ ටික යොදා ගන්න අවස්ථා ගැන අවබෝධයක් ගන්න. දැන් ඔන්න අපිට තියෙනවා කැලරිමීටරයක්. කැලරිමීටරයට දාලා තියෙනවා ජලය. කැලරිමීටරයක් පාවිච්චි කරන්නේ මොකටද? කැලරිමීටරය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා තාපය සම්බන්ධ පරීක්ෂණවලට. කැලරිමීටරය අපිට පුළුවන් ආවරණය කරලා එයාගේ පරිසරයට නිකුත් කරන නැත්නම් පරිසරයට හානි වෙන තාප ප්‍රමාණය අවම කරගන්න. මේ පහසුව නිසා තමයි අපි විශේෂයෙන් කැලරිමීටරයක් තාපය සඳහා පරීක්ෂණ වලට පාවිච්චි කරන්නේ. ඒ කැලරිමීටරයට මේ වගේ ජලය දාලා ඒ ජලයට එකතු කරනවා ලෝහ බෝලයක්. මේ තියෙන්නේ කොපර්. සම්බ ලෝහ බෝලයක් එකතු කරනවා. මෙයා තියෙන්නේ සෙල්සියස් අංශක 60. ඒ වගේම අපිට දීලා තියෙනවා ජලය සහ කැලරිමීටරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 තියෙනවා කියලා. මෙහෙම තියලා මේ ලෝහ බෝලය මේකට දැම්මට පස්සේ පරිසරයට නිකුත් කරන තාප ප්‍රමාණය නොසලකිය හැකි තරම් කුඩායි කියලා සැලකුවොත් මේ දෙකේ සමස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් බවට පත් වෙනවා. අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් වෙනවා කියලා අපිට කියලා දෙනවා. ඒ වගේම දීලා තියෙනවා තව අවස්ථාවක්. මේ විදිහටම මේ කැලරිමීටරේම මේ ජල ප්‍රමාණයම අරගෙන දැන් දානවා කොපර් වෙනුවට යකඩ බෝලයක්. උෂ්ණත්වයක් වෙනස්. අවසාන උෂ්ණත්වය අපිට දීලා තියෙනවා. මේකෙදි කියලා තියෙනවා අපිට සෙල්සියස් අංශක 80 තියෙන 80ට රත් කරපු යකඩ බෝලයක් තමයි මේ ජලයට යොදන්නේ. යෙදුවම සමස්ත උෂ්ණත්වය 50ක් බවට පත් වෙනවා. සෙල්සියස් අංශක 50ක් වෙනවා. 55ක් වෙනවා කියන්නේ 55ක් බවට පත් වෙනවා කියලා දෙන්නවා. ඊළඟට අපෙන් අහන කාරණේ තමයි කොහොම වෙනවනම් අපි මේ සෙල්සියස් අංශක 60 තියෙන කොපර් බෝලයයි ඒ වගේම මේ සෙල්සියස් අංශක 80 තිබුණ යකඩ බෝලයයි දෙකම එකපාර මේ කැලරිමීටරය අඩංගු ජලය තුළට දැම්මොත් අවසාන උෂ්ණත්වය කීයක් වේද කියලා. මෙයාව තමයි දන්නේ. මෙන්න මේ උෂ්ණත්වය කීයද කියලා තමයි අහන්නේ. හරි. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ප්‍රශ්නය. මොකක්ද මේකේ වෙන්නේ? සෙල්සියස් අංශක 60 තියෙන තඹ බෝලයක් කැලරිමීටරයේ සෙල්සියස් අංශක 30 තියෙන ජලය තුළට දැම්මම
අවසාන උෂ්ණත්වය සෙල්සියස් 45ක් වෙනවා. ඒ වගේම යකඩ බෝලයක් සෙල්සියස් 80 තියෙන. ඒ කැලරිමීටරේ ඒ ජලයේම දැම්මොත් වෙනම සෙල්සියස් 55ක් වෙනවා. අපෙන් අහනවා දෙන්නම එකටම දැම්මොත් මේ කැලරිමීටරේ මේ ජල ප්‍රමාණයම අරගෙන මේ ලෝහ බෝල දෙකම අර උෂ්ණත්වවල තියද්දිම දැම්මොත් එකපාර අවසාන උෂ්ණත්වය කීයක් වෙනවද කියලා. පළවෙනි දේ තමයි අපිට තේරෙන්න ඕනේ මේකේ මේ අවසාන උෂ්ණත්වය අනිවාර්යයෙන්ම 45ට වැඩි 55ට අඩු එකක් වෙන්න ඕනේ. ඇයි ඒ? අඩු උෂ්ණත්වයේ යමක් දැම්මම 45 වුණා නම් වැඩි උෂ්ණත්වයේ යමක් දැම්මම 55 වුණා නම් දෙකම දැම්මම මොකද වෙන්නේ කියලා අයිඩියා එකක් තියෙනවා. මොකද වෙන්න පුළුවන් අතට. ඇත්තටම මේ දෙකේ උෂ්ණත්වය නෙවෙයි තියෙන්නේ. ඊට වඩා වැඩි උෂ්ණත්වයක් වෙනවා. හේතුව එකම දෙයට දාන්න. එතකොට පළවෙනි අවස්ථාවේ මෙයාගේ තාපය විතරයි මෙයාට ලැබෙන්නේ ජලයට ලැබෙන්නේ. දෙවෙනි අවස්ථාවේ මෙයාගේ තාපයේ ටික විතරයි ජලයට ලැබෙන්නේ. හැබැයි තුන්වෙනි අවස්ථාවේ දෙන්නගේම තාපයේ එකපාර එකම ජල ප්‍රමාණයට ලැබෙන නිසා උෂ්ණත්වය මේ දෙකටම වඩා වැඩි විය යුතුයි. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟ මේක හදන්නේ කොහොමද? අපි හැමතිස්සෙම තාප මිතිය සම්බන්ධ ප්‍රශ්නයක් හදනකොට පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. එකක් තමයි එක්කෙනෙක් තාපය උරා ගන්නකොට තව කෙනෙක් තාපය පිට කරනවා. එතකොට උරා ගන්නා තාපය පිට කරන තාපයට සමාන කරලා තමයි ගන්නෙ. උපකල්පනය කරලා පරිසරයට තාපය හානි වෙන්නේ නැහැ කියලා. තාපය හානි වෙනවා නම් ඒ හානි වීමත් එකතු කරලා තමයි එතනදී අපි ඒ දෙන්න සමාන කරන්නේ. එහෙනම් තාපය උරාගත් ප්‍රමාණය තාපය පිටකල ප්‍රමාණයට සමානයි. ඔන්න ඕක තමයි ප්‍රධාන තාපය. ඒක අපි දානවා පළවෙනි එකට. කවුද තාපය උරාගන්නේ? උෂ්ණත්වයේ වැඩි කෙනා කොපර්. උෂ්ණත්වයේ අඩු කෙනා ජලය සහ කැලරිමීටරය. එහෙනම් අනිවාර්යෙන් තාපය උරා ගන්නවා උෂ්ණත්වය අඩු කෙනා. තාපය පිට කරන්නේ උෂ්ණත්වය වැඩි කෙනා. දැන් මේවේ අපි කිසිම දෙයක් වෙන දන්නේ නැහැ. දීලත් නැහැ. මේවේ ස්කන්ධ ගැන කිසිම දෙයක් නැහැ. ඒක නිසා අපිට මේවට සමීකරණ දානකොට විශිෂ්ට තාපධාරිතාව පාවිච්චි කරලා සමීකරණ දාන්න බෑ. අපි දන්නවා මේ තුනේම පාවිච්චි වුණේ එකම කැලරිමීටරය. ඒක නිසා අපිට පුළුවන් කැලරිමීටරයේ තාප ධාරිතාව C කියලා ගන්න. එකම කැලරිමීටරය නිසා ස්කන්ධය වෙනස් වෙන්නේ නැත්නම් එයා උරා ගන්න තාප ප්‍රමාණය රඳාපවතින උෂ්ණත්වය මත පමණයි. ඒක නිසා අපි ගන්නවා කැලරිමීටරය ජලය සමග එකට සැලකුවම දෙන්නම එකට සැලකුවම තාප ධාරිතාවය C කියලා. ඒ කියන්නේ මේ සෙට් එකේම උෂ්ණත්වය එකකින් ඉහළ නංවන්න සෙල්සියස් අවශ්‍යතා ප්‍රමාණය. ඒ වගේම කොපර් වල මේ එකම කොපර් ලෝහය තමයි මේ දීලා තියෙන්නේ සම ලෝහය. ඒක නිසා දෙන්නගෙම එකම තාපධාරිතාව වෙනවා. එකම ප්‍රමාණ තියෙන්නේ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. වස්තුවක් විදිහට මේක සලකන නිසා එකම තාපධාරිතාව වෙනවා කියලා අපි C1 කියලා ගන්නවා. ඒ වගේම යකඩත් එහෙමයි. අපි ගන්නවා C2 කියලා. එකම යකඩ ගෝලය නිසා. දැන් අපි මේ එක එක අවස්ථාවල සමීකරණ දානවා. මෙයාගේ සම්බ පිටකල තාපය සමාන කරනවා ජලය සහ කැලරිමීටරය උරාගත් තාපය. සම්බ පිටකල තාපය සමානයි කැලරිමීටරය සහ ජලය උරාගත් තාපය. මොනා කරන්නත් අපි දාන්නේ තාපධාරිතාව සම්බන්ධ තාපමිතිය සමීකරණය. Cθ. එහෙනම් මෙයාගේ පිටකලපු තාපය කියන්නේ කොපර් වලින් පිටකරපු තාපය කියන්නේ Cθ. C කියන්නේ C1. θ වලට දාන්න ඕනේ උෂ්ණත්ව වෙනස. බලන්න උෂ්ණත්ව වෙනස කීයද? මුලින් උෂ්ණත්වයේ 60 තිබුණේ අවසාන උෂ්ණත්වයේ 45 වෙලා. එහෙනම් උෂ්ණත්ව වෙනස වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා දාන්න ඕන. සමාන වෙනවා කැලරිමීටරය සහ මේ කැලරිමීටරයයි ජලයයි උරාගත් තාපය. මෙයා පිට කරා මෙයා උරාගත්තා. උරාගත් තාපය වෙන්නේ කොහමද? Cθ දාලා. උෂ්ණත්ව වෙනස 30යි 45යි තියෙන්නේ.
මුලින් 30 හිටියේ ඊට පස්සේ 45ට වුණා දෙන්නම්. එහෙනම් 45 රින 30. වැඩි එකෙන් අඩු එක අඩු කරලා දාන්න. එතන මෙතන පේනවා 15යි C1. 15යි C එන්නේ. 15 15 කැපිලා ගියාම අපිට සම්බන්ධයක් එනවා. C1 සමානයි C කියලා. දැන් අපි යනවා දෙවෙනි අවස්ථාව. මේකේ තිබුණේ යකඩ. එයාගේ තාපදාරිතාව C2. 80 තිබුණ එක අන්තිම උෂ්ණත්වය 55 වුණේ. එයා පිට කරපු තාපය වෙන්නේ 80න් 55 කඩු කරනවා. 80න් 55 කඩු කරාම 25යි. සමානයි. C ජලය සහ කැලරි මීටරය. එයාගේ ආරම්භ උෂ්ණත්වය 30යි අවසාන උෂ්ණත්වය 55යි. වෙනස 25යි. ඒ අනුව 25 25 කැපිලා ගියාම C දෙක සමානයි C. දැන් මොකද වෙන්නේ? මේ සමීකරණ දෙකෙන් කියන්නේ C1 උයි C2 උයි C3ම සමානයි කියන්නේ. තාපදාරිතා තුනම සමානලා තියෙනවා. දැන් අපි දානවා අවසානයකට. ඒ අනුව මේකෙදි වෙන්නේ කොපර් යකඩ දෙන්නම තාපය මෙයාට දෙනවා. මෙයා ඒක අරගෙන උෂ්ණත්වය වැඩි කරගන්න. එහෙනම් කොපර් පිට කරපු තාපය C1 වරා උෂ්ණත්ව වෙනස. යකඩ තියා පිට කර තාපය C2 වරා උෂ්ණත්ව වෙනස. සමානයි ජලය උරාගත් තාපය C වරා උෂ්ණත්ව වෙනස. සම්භවල උෂ්ණත්ව වෙනස කියන්නේ 60යි අවසාන උෂ්ණත්වය θ. ඒක තමයි හොයන්න තියෙන්නේ. 60 ඍණ θ වෙනවා. වැඩි උෂ්ණත්වය 60 වෙන්න ඕනනේ. 60 ඍණ θ කියලා අපි ගන්නවා. C2 මෙයාගේ 80යි θ වෙලා දෙනවා. 80 ඍණ θ කියලා ගන්න. ඊට පස්සේ අවසාන එක 31 θ වෙලා දෙනවා. θ ඍණ 30යි කියලා ගන්න. දැන් C1 උයි C2 උයි C3 දෙනාම සමානයි කියලා අපි කලින් සමීකරණ දෙකෙන් හොයාගත්තා. එනවා C1 C2 C සමාන නිසා කපලා දාන්න පුළුවන්. එතන මෙතන ඉතුරු වෙන්නේ 60 ඍණ θ ධන 80 ඍණ θ සමානයි θ ඍණ 30. ඒ අනුව ඍණ θ අනිත් පැත්තට ගියාම ධන θ වෙලා මේ θටත් එක 3යි θ වෙනවා. ඍණ 30 මෙහාට ගියාම ධන 30 වෙලා 80ත් එක්ක 110 වෙලා මේ 60ත් එක්ක 170 වෙනවා. ඒ අනුව θ වල අගය එන්නේ 170 බෙදීම 3යි කියලා. 170 3ෙන් බෙදුවම 17ට 5යි. 5 රත්න 15යි. දෙකක් ඉතුරු. 20ට 7 6යි. 18යි. ආපහු 20යි. 6යි 6යි දිගටම එන්නේ. අපි අන්තිමට අයිලක්කම 7 දානවා. ඊතර සෙල්සියස් අංශක 25.7යි. මෙයාගේ අවසාන උෂ්ණත්වය. බලන්න මේ දෙකටම වඩා වැඩි උෂ්ණත්වයක් එන්නේ. මොකද දෙන්නගෙම තාපය උරාගෙන ජලය රත් වෙන නිසා. මෙන්න මේ වගේ අපිට දෙන ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම එකටම භාවිතා වෙන එකම මූලධර්මය කෙනෙක් උරා ගන්නවා තාපය කෙනෙක් පිට කරනවා. ඒ උරා ගන්න තාපය පිට කරන තාපයට සමාන කරාම අපිට තාප මිතියේ ප්‍රශ්න ඕන දෙයක් හදන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට කියනවා තාපහානියක් ගැන. තාපහානි වුණා. ඒ තාපහානිය එකතු කරලා ගන්න ඕන. එතකොට යම් කෙනෙක් පිට කරපු තාපය හොයන්න ඕන නම් තාපහානියක් සිදු වෙලාවක පිට කරපු තාපය සමානයි උරාගත් තාපය දැන හානි වූ තාපය කියලා ගන්නවා. ඔය විදිහට හදන්න පුළුවන්.
මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලිද මේ සම්බන්ධව අවශ්‍ය දෙයක් තියෙනවා නම් ලියා ගන්න. ඊළඟට මේ જાති මේ වගේ කිට්ටුවෙන් එන ප්‍රශ්නයක් මම දෙනවා. ඒක තනියෙන් හදන්න ඕන. මම කියමු. ප්‍රශ්නෙකට මම ඔයගලන්ට දෙනවා. ජල බඳුනක්. මෙයාගේ ස්කන්ධයෙන් ජලය. මේ අඩංගු වාචනයේ විශිෂ්ට තාපදාරිතාව නොසලකිය හැකි තරම් කුඩාසේ සලකන්න කියලා කියනවා. මෙයාගේ විශිෂ්ට තාපදාරිතාව ජලයේ S. ඒ වගේම ජලයේ තියෙන සෙල්සියස් අංක 30ක උෂ්ණත්වය. මේකට දානවා ලෝහ බෝලයක්. මෙයාගේ විශිෂ්ට තාපදාරිතාව අපිට දීලා තිනවා 0.2 S. ස්කන්ධය දීලා තිනවා 3 M. උෂ්ණත්වය දෙනවා සෙල්සියස් අංක 80යි. අපෙන් අහනවා මෙයාගේ අවසාන උෂ්ණත්වය කොච්චරද කියලා. තාපහානියක් සිදු නොවන විට අවසාන උෂ්ණත්වය කුමක් විය හැකිද? රයිට්, විනාඩි දෙකක් දෙන්න හදන්න බලන්න. මේ ලෝහ බෝලය ජලයට දාලා ජලයේ තොරතුරු ටික දීලා තියෙනවා. ඒ වගේම අපිට බෝලයේ තොරතුරු ටික දීලා තියෙනවා. ඒක භාවිතා කරලා ටීක හොයන්නයි තියෙන්නේ. හරි, අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මෙයා උෂ්ණත්වය වැඩි වස්තුව. එයා තමයි තාපෙ පිට කරන්නේ. එතකොට ms ට දාන්න ඕන මෙයාට. ml නෙවෙයි දාන්න ඕන දැන් උෂ්ණ ස්කන්ධේ වෙනසක් තියෙන නිසා. m කියන්නේ 3m. c කියන්නේ විශිෂ්ට තාපදාරිතාව දීලා තිනවා 0.2s. උෂ්ණත්ව වෙනස මුලින් 80යි පස්සේ අඩු වෙන්න ඕනේ. ඊට වණකම් වෙනස් වෙනවා. සමාන වෙනවා ජලය සහ කැලරිමීටරේ උරාගත් තාපය. මේ භාජනයේ තාපදාරිතාව නොසලකිය හැකි තරම් කුඩායි කියලා තිබ්බා. එහෙනම් එයා තාපය උරා ගන්න නැහැ කියලා සලකනවා. එහෙනම් ms ට දැම්මොත් ජලයට m වැඩි කිරීම s වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කියන්නේ අවසාන උෂ්ණත්වයේ T මුලින් 30යි. T තමයි වැඩි වෙන්නේ. ඒක නිසා T හරින 30 වෙන්න ඕන. දැන් මේ ටික සුළු කරනකොට ඔයගලන්ට පේනවා ms වලට කැපෙනවා. 3 වරක් 0.2.6යි. අපිට ඕන නම් පුළුවන් 10න් වැඩි කරලා දශම ටික අයින් කරලා දාන්න. නැත්නම් මෙහෙම තියදීම හදන්නත් පුළුවන්. 3 වරක් 0.2.6 80න් වැඩි කරන්න ඕන. 0.6 වැඩි කරා මෙයාගේ. 6 වරක් 8 48යි. මේ බිඳුවත් එක 480. දශම ස්ථානයක් තියෙන නිසා 48ක් එන්නේ. 48 රින 0.6යි ඊට. සමානයි මේකේ නෝ T රින 30. කොන්නම ගන්න පුළුවන්. ඊළඟට ඊට පද ටික ඔක්කොම එක පැත්තට ගෙනිච්චොත් එහෙම මේ අනිත් පැත්තට යනවා. එතකොට වෙනවා 0.6යි තීටා ධන තීටා 1.6යි තීටා. ඍණ 30 අනිත් පැත්තට ගියාම මේ 48ත් එක්ක 78 වෙනවා. දැන් මොකද කරන්න ඕනේ? තීටා වල අගය හොයන්න. 78 බෙදන්න ඕනේ 1.6. උඩයි යටයි 10න් වැඩි කරගත්තා නම් 780 බෙදීම 16 වෙනවා.
මේක බෙදෙනකොට හතරෙන් කැපෙනවා. හතරෙන් කැපුණොත් 1යි 38ට 9යි 20ට 5යි. මෙතන බෙදීම 4 වෙනවා. 195 හතරෙන් බෙදෙනකොට 19ට 4 ඉවත් වුණා 4යි. 4 4 16යි 3ක් ඉතුරුයි 35ට 7යි. නෙවෙයි 8යි. 8 4 32යි 3ක් ඉතුරුයි. 30ට 7යි. 28යි 2ක් ඉතුරුයි 20ට 5යි. මෙන්න උත්තරේ 48.75යි සෙල්සියස්. සෙල්සියස් අංශක 48.75යි කියලා අපිට උත්තරය. එයනෝ බලන්න 80 තිබුණ මේ වස්තුව 30 තියෙන ජලයට දැම්මම උෂ්ණත්වය 48.75ක් වෙලා තියෙනවා. හරි. right. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ උදාහරණ වලින් අපිට දීලා තියෙනවා සෙල්සියස් අංශක 20 තියෙන අයිස් කිලෝ 2ක්. අපිට කියනවා මෙයාව පරිවර්තනය කරන්න ඕනේ වාෂ්ප බවට. වාෂ්ප බවට පත් කරන්න ඕනේ සෙල්සියස් අංශක 150 තියෙන. කිලෝ 2ක් වෙන අයිස් සෙල්සියස් අංශක 20 තියෙන සෙල්සියස් අංශක 150 තියෙන වාෂ්පයට පත් කරන්න ඕනේ. එතන මේක එකපාර කරන්න බෑ. මේක කරන්න පුළුවන් පියවර ටික අඳින්න ඕනේ. ඉතින් 20 තියෙන අයිස් ටික බිඳුව අයිස් කරන්න ඕනේ. බිඳුව අයිස් එක බිඳුවේ ජලය කරන්න ඕනේ. බිඳුවේ ජලයක 100 ජලය කරන්න ඕනේ. 100 ජලයක 100 වාෂ්ප කරන්න ඕනේ. 100 වාෂ්පයක 150 වාෂ්ප කරන්න ඕනේ. ඔය පියවර ටිකේදී අපිට ඕන වෙනවා එක එක වෙලාවල් වලදී මේගොල්ලන්ගේ විශිෂ්ට තාපදාරිතාව සහ තාපදාරිතාව. ඉතින් අපි මෙහිම ගමු. අයිස් වල විශිෂ්ට තාපදාරිතාව. ඊට පස්සේ අපිට ඕන වෙනවා ජලයේ විශිෂ්ට තාපදාරිතාව. ඒක නම් ඔයගොල්ලන් දන්න. මේ වගේ සරලව කියන්න දෙමු. මෙයාගේ විශිෂ්ට තාපදාරිතාව 2000යි. මෙයාගේ විශිෂ්ට තාපදාරිතාව 4000යි. ඒ වගේම අපිට ඕන වෙනවා වාෂ්පවල. වේපර් SV කියලා දාමු. එයාගේ විශිෂ්ට තාපදාරිතාව 2000යි. මේ ඔක්කොම එක කියන්නේ ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඉතින්නේ සම්මතාවයන් ටික එක ද්‍රව්‍යවල විශිෂ්ට තාපදාරිතාවල. එතකොට ඒකේ අයිස් ගත්තොත් ඍණ 5 විතර තියෙන අයිස් උෂ්ණත්වයත් එක්ක පොඩි පොඩි වෙනස්කම් වෙනවා. 2090ක් විතර තමයි වෙන්නේ. ඉතින් අපි 2000 කියලා ගත්තා. ඒ වගේම ජලය ගත්තොත් සෙල්සියස් අංශක 15 විතර තියෙන ජලයක 4186යි. එතකොට අපි 4200 කියලා ගත්තාම ඒක සෙල්සියස් අංශක 30 දී ආසන්න ගාන තමයි අපි ගන්න. ඒතකොට ඒක වෙනස් වෙනවා. ඒ නිසා අපි 4000 කියලා ගත්තා. ඒ වගේම වාෂ්ප සෙල්සියස් අංශක 100 තියෙන වෙලාවකදී 2010යි. විශිෂ්ට තාපදාරිතාව. ඒකත් වෙනස් වෙනවා උෂ්ණත්වයත් එක්ක. ඒක ආසන්න අගයන් ටික ගත්තා. ඒ වගේම අපි එතනදී ගන්නවා තවත් ප්‍රධාන අගයන් ටිකක්. ඒ තමයි විශිෂ්ට තාපදාරිතාව අගයන් ටික. ගුප්ත තාප අගයන් ටික. ගුප්ත තාප ගත්තොත් එහෙම ජලයේ ගුප්ත තාපය විලයනයේ ගුප්ත තාපය. ඒ කියන්නේ අයිස් ජලය බවට පත් වෙන්න 3.33 වැඩි කිරීම 10.5. අපි මේක ගමු 3 වැඩි කිරීම 10.5 කියලා. මේකේ ජලය වාෂ්ප වෙන්න අවශ්‍ය තාපය ගුප්ත තාපය 2.26 වැඩි කිරීම 10.6. ඒ වාෂ්ප කරන්න වැඩි තාප ප්‍රමාණයක් දෙන්නවා. සාමාන්‍යයෙන් අයිස් දිය කරනවා වගේ නෙවෙයි. ඒක ඉක්මනින් වෙනවා. නමුත් වතුර රත් කරලා වාෂ්ප කරන්න අපිට දෙන්න ඕන බලය වැඩි, ශක්තිය වැඩි.
ඒ ශක්තිය වැඩිලා තියෙන ගුප්තතාවය වැඩි නිසා. දෙක වැඩි කිරීම 10යි 6ක් කියාවි මේක ආසන්න වශයෙන් ගමු. එතකොට ගුප්තතාව දෙකක් තියෙනවා. L I ඉස්සල කියලා හිතමුකෝ. ඒක දීලා දෙනවා. දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 10යි 5යි කියලා. ඒකේ ඉන්නේ ජූල් කිලෝග්‍රෑමයට. ඒකේ දිශාන්තය බලපාන්නේ නැහැ. ඒ වගේම වාෂ්ප කරන්න ජලය වාෂ්ප කරන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය දෙක වැඩි කිරීම 10යි 6යි කියලා ගන්න. ඔන්න ඔය තොරතුරු ටික පාවිච්චි කරලා මේකෙදි අවශ්‍ය වෙන සම්පූර්ණ තාප ප්‍රමාණය හොයන්න ඕන. අවසානයේ ප්‍රශ්නයක් අහලා දෙනවා මේ ඔක්කොම හදලා තියෙද්දි අන්තිම උත්තරේ වැරදුනොත් ලකුණු කැපෙනවා. MCQ වල නම් ඉතින් අන්තිම උත්තරේනේ ඔක්කොම තියෙන නේද? නමුත් සාමාන්‍ය රචනා ප්‍රශ්න වලදී ව්‍යුහගත රචනා ප්‍රශ්න වලදී පියවර වලට ලකුණු දෙන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ අවසාන උත්තරේ විතරයි මේ ලකුණු කැපෙන්නේ. වැරදුනොත් අන්තිම උත්තරේ. හරි. එහෙනම් මේක පටන් ගන්න. මේකට පොඩි වෙලාවක් දෙන්නම් විනාඩි 5ක් විතර. මේකේ වැඩ ටිකක් තියෙනවා. මුලින්ම ඔයා අඳින්න ඕනේ මෙතනින් පටන් අරන් වාෂ්ප බවට පත් වෙන පියවර ටික අපි කලින් කළා වගේ ඇඳලා ඉවරලා ඒකේ MS ටද ML ද දාන්න කියලා දාලා ඒ හැම අගයක්ම ගණනය කරලා අවසාන උත්තරේ හොයන්න ඕනේ. right. උත්තර හොයලා දාන්න ගෲප් එකට. ගෲප් එකනේ මේක මැසේජ් එකක් දාන්න. ඒ බලන්නේ දැන් මේ අපි MS ටද විශ්ේ තියෙන අයිස් ටික සින විශ්ේ තියෙන අයිස් බිඳුව අයිස් කරන්න. ඊට පස්සේ බිඳුවේ අයිස් ටික ජලය කරන්න ml. බිඳුවේ තියෙන ජලය 100 ජලය කරන්න ms θ. මේ තියෙන්නේ 100 තියෙන ජලය 100 තියෙන වාෂ්ප කරන්න. මේ තියෙන්නේ 100 තියෙන වාෂ්ප 150 වාෂ්ප කරන්න. මේ ටික සුළු කරන්න ඕනේ. මේ හැම එකේම 1යි 3යි දෙකේ 10යි 4ක් එළියට ගන්න පුළුවන්. 10යි 4ක් එළියට ගත්තොත් ඊටු ටික අපිට සුළු කරන්න ලේසියි. මෙතන එනවා 10යි 4ක් එළියට ගත්තම 0.4 8යි 2 2 2 ධන. මෙතන 10යි 4ක් එළියට ගත්තම මෙතනින් 10ක් ඉතුරුයි 2 + 3 6යි 60යි ධන. මෙතන 10යි 4ක් ගත්තම මෙතන 40යි 40 2ක් 80යි ධන. මෙතන 10 4ක එළියට ගත්තාම මෙතන 100ක් ඉතුරුයි 100 වරක් 4 400යි. මේකෙදි පේනවා වැඩිපුරම බලපාලා තියෙන්නේ වාෂ්ප කරන්න යන ගුප්තතාවය. වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ මෙතන 10 4ක් එළියට ගත්තාම 5 2 10යි 14 2 20යි. දැන් මේ ටික සුළු කරනවා. ඇතුලේ ටික RC 20යි 500යි 568යි. එතකොට 568යි කියන්නේ 5.68යි කියලා ගත්තොත් 10 දෙකක් එක්ක ඔක්කොම 10යි 6ක් වෙනවා. 10යි 3කට අපි කියනවා කිලෝ කියලා. 10යි 6කට කියනවා මෙගා කියලා. එතන 10යි 6ක් කියන්නේ. එතකොට 5.68යි මෙගා ජූල්. ඉන්න මේ තමයි හදන්න තියෙන්නේ. අපි කිසිම වෙලාවක මේ වගේ උත්තර දාන්නේ නැහැ. 5යි 5680යි කියලා. එක්ක සම්මත ආකාරයෙන් ලියන්න ඕනේ නැත්නම් උපසර්ගයක් පාවිච්චි කරලා ලියන්න ඕනේ. දැන් උපසර්ගයක් දාන්න තියෙන වෙලාවක මෙහිම උත්තර දැම්මොත් ගොඩක් වෙලාවට අවසාන උත්තරේ ලකුණු හම්බෙන්නේ නැහැ. එක්කෝ මේක උපසර්ගයක් සහිතව තවදුරටත් උපසර්ගයක් දාන්න බැරි මට්ටමක තියෙන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාත්මක නැත්නම් සම්මත ආකාරයෙන් තියෙනවා. ඒ සම්මත ආකාරයෙන් තිබ්බත් කමන්නේ. අතරමැදි උත්තර දාන්න එපා. උත්තර 5680යි කියලා තීක්ෂණ කලින්ම උත්තර වෙලා තිබ්බා. මම ගොඩක් මේ ස්පීඩ් කරලා තිබ්බා. ගොඩක් හොඳයි. ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. අමාරු නෑ. සරල දේවල් ටිකක් මේකේ තියෙනවා.